විරාමෙන් පසු ඔබ නැවතත් සුන්දර ඉරිදාවත් සමගින් සම්බන්ධ වී සිටින්නේ. සාමාන්‍යයෙන් පොරොන්දු දෙන මිනිසුන් අපි අතර ඉන්නවනේ. නමුත් සමහර පොරොන්දු ඉටු කරනකොට සමහර ඒවා ඉටු කරන්නේ නැති අයත් ඉන්නවා. නොසැලකිල්ලෙන් දෙන පොරොන්දුවක් සැලකිල්ලෙන් යුතුව බිදියා හැකි කියලා කියන්නේ ඒකනේ. පොරොන්දුවක් දෙනවට වැඩිය වඩාත් සුදුසු නැද්ද? ක්‍රියාවෙන් යුතුව යම් කිසි දෙයක් කරනවා නම් ඒක තමයි වඩාත් පහසු දේ බවට පත් වෙන්නේ. ප්‍රායෝගික තලයක ඉඳලා අපි වැඩ කරනවා නම් යම් කිසි න්‍යාය පත්‍රයකට අදාළව අපි වැඩ කරනවා නම් ක්‍රියාවෙන් යුතුව ඒක කරලා පෙන්වනවා නම් අන්න ඒක තමයි වඩාත් සුදුසු වෙන්නේ. සමහර පොරොන්දු මග නතර වෙනවා. අපේ රටේ තිබෙන සමහර වාතාවරණයන් ගත්තොත් එහෙම ඒවා ඔබට උදාහරණ සහිතව ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මාගේ දකුණු පසින් ඉන්න එතුමා පිළිබඳව කතා බහ කරනකොට ක්‍රියාවෙන් යුතුව දෙයක් ඉටු කරපු මිනිසෙකු විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. ඔහු මේ රටට ණයත් නැති, මේ රටට බරත් නැති, මේ රටේ මිනිසුන් වෙනුවෙන් ක්‍රියා කරන අපූර්ව චරිතයක්. එතුමා නිසා ගෙවල් දහසකට විතර ගෙවල් වල සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ඒ ගෙවල් වල බත් හැලියක් ඉදෙනවා නම් මිනිසු කාලා බීලා ඉන්නවා නම් එතුමා යටතේ ඉන්න සේවකයෝ බොහොම සතුටෙන් යුතුව ජීවත් වෙනවා. සේවකයන් එක්ක මිත්‍රශීලීවම ගනුදෙනු කරන ප්‍රධානියෙකු විදිහට මට එතුමාව හඳුන්වන්නට පුළුවන්. සමහර ප්‍රධානීන් සමහර ස්ථානවලට යනකොට තමන්නා ගමන් මග එතනින්ම ඉවත් කරලා දානවා. නමුත් මෙතුමා එහෙම නෙමෙයි. නිරන්තරයෙන්ම තමන් ළඟ ඉන්න සේවකයාත් එක්ක බොහොම සුහදශීලීව කටයුතු කරන මානුෂීය ගුණාංග වලින් පිරි ප්‍රධානියෙකු විදිහට ආයතනික ප්‍රධානියෙකු විදිහට මට එතුමාව හඳුන්වන්නට පුළුවන්. ලංකා සීෆුඩ් ආයතනයේ සභාපති ඒ වගේම කළමනාකර අධ්‍යක්ෂක විදිහට කටයුතු කරන සරත් කිත්සිරි මහත්මයායි අපි අද දවසේ සම්බන්ධ කරගත්තේ. අයිබෝන් සුබ උදෑසනක් ඔබතුමා. අයිබෝන්. ඉතින් මේ උදෑසන එතුමාගේ ජීවිත කතාව පිළිබඳව කතා කරන්න අධ්‍යයනය කරන්න නැත්නම් ජීවිතේ තවත් එක් පියවරක් ඔබ තියන්න සූදානම්ින් ඉන්නවනම් මේ කතාව ඔබට අතිශයින් වැදගත් වෙයි. අපි මේ කතාවට මුල පුරමු මුලින්ම උපන් ගමින්ම. ඔව් මම ඉස්සරලාම සියත මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට බෙහෙමින් ස්තුතියි. ඉතින් මම හලාවත ආරච්චිකට්ටුව ගමේ තමයි මගේ උපන් ගම. එතනින් තමයි මම ආරම්භ කෙරුවේ මගේ පාසල් ජීවිතය රාජකදළුව රෝමානු කතෝලික විද්‍යාලයෙන්. ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපනයට ආව මම හලාවත ආනන්ද කොලෙජ් එකට. එතනින් ඒ පන්නරේ ලැබලා තමයි මේ තැනට එන්න මූලික අධිකාරම ගත්තේ. අම්මා තාත්තා කොහොමද? ගෙවල් වල පරිසරය කොහොමද? මගේ අම්මයි තාත්තයි අපේ පවුලේ 5 දෙනයි. එතකොට මගේ තාත්තා මට අවුරුදු 11 දී නැති වෙනවා. ඊට පස්සේ අපේ පවුලේ බර දරාගන්නේ අම්මා තමයි. අම්මා තමයි අපිට ගුණ යහපත්කම කියලා දීලා හොඳ පුරවැසියෙක් වෙන්න දෙය කියලා දුන්නේ. අද මම මෙතන ඉන්නවා නම් ඒකත් එක්ක තමයි මම මෙතනට වෙලා ඉන්නේ. වගකීම දැන් ඕනම දැන් අද නම් ඇත්තටම අද ජීවත් වෙන සමහර තරුණයන්ට සමහර පුද්ගලයන්ට වගකීම කියන එක හරි ෂණෙන් ගිලිහිලා යනවා. වගකීම් දරන්න සමහර අය කැමතිත් නැහැ. පවුල ඇතුලේ වෙන්න පුළුවන්, රැකියාව ඇතුලේ වෙන්න පුළුවන් වගකීම් දරන්නට ගොඩක් කට්ටිය උත්සාහ කරන්නේ නැහැ. දැන් ඔබතුමාගේ තරුණ කාලේ ඔබතුමාගේ පවුල ඇතුලේ ඔබතුමාගේ වගකීම මොන වගේ විදිහටද දැනුනේ? වගකීම කොහොමද ඉස්සලම තමන්ගිට එන්නේ? වගකීම කියන්නේ මම හැමතිස්සෙම හිතුවේ මට ටිකක් ලොකුවට හැමදාම කරන්න ඕනේ කියන එක මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණා. හිතේ දුනා ඒක මට ඒ වෙලාවේ කියන්න බෑ. මම පොඩි මට බලාපොරොත්තු තිබුණා මම එතෙන්ට කොහොමද යන්නේ මම ව්‍යාපාර පවුලකින් ආපු කෙනෙකුත් නෙමෙයි. එතකොට තාත්තගෙන් හම්බුන දෙයක්වත් නෑ. හැබැයි ගුණ යහපත්කමයි අධ්‍යාපනය මම කරගෙන තිබුණා. ඒ කාලේදී ඉතින් අපි ඒ වයසේ වල සෙල්ලම් කරන්න නම් මම ගියත් ඉතින් අංක 1 එන්න ඕන කියන එක හිත ඇතුලේ තියාගෙන හිටියා. හැම දෙයකම. ඒක තමයි මගේ ටාගට් එක කියලා අද මම මෙතන ඉන්නවා නම් ඒ ටාගට් එකත් එක්ක තමයි මම ඇවිල්ලා තින්නේ ඒ කුඩා කාලේ ඉඳන්ම. පාසල් කාලේ කොහොමද ගෙවෙන්නේ? නැත්නම් බාහිර කටයුතු වලට තිබ්බ උනන්දුව කොයි වගේද? අර හැමදේම ලොකුවටම කරන්න ඕනේ හින්දා ඔබතුමාට ඇති ලස්සන කතා බහක්. ඔව් ලස්සන කතා බහක් තියෙනවා. එතකොට දැන් අපිට පවුල් පසුබිම ගත්තාම අපි පවුලේ 5 දෙනෙක් ඉන්නවා. තාත්තත් නැතුව ඔක්කොම බර අම්මට ගියාම අපිට ඕන දේවල් ඒ තරුණ කාලේ කරගන්න බැහැනේ. එහෙම කරගන්න මුදල් හදල් වල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මම හිතනවා මට දෙයක් කරගන්න මම කොහොමද මේකෙන් දෙයක් කරන්න කියලා. සාමාන්‍යයෙන් මම O level කරන කාලෙදී අපේ
පළාතේ තියෙනවා බහුලව දියුල්. සමහරට ඒක මාස 2ක් විතරත් ඒ දියුල් එහෙම තියෙනවා. ඉතින් මම කල්පනා කරනවා මීගම වගේ ප්‍රදේශයකට ඒ දියුල් අරන් ගියොත් ඔක පොඩ්ඩක් විකුණ ගන්න පුළුවන් මේ මගේ අවශ්‍යතාවය කරගන්න කියලා. ඉතින් එතකොට මම බලනවා මගේ යාළුවෙකුත් එක්ක තනියම යන්නත් බෑ නයිට් බසාර් කියලා එකක් තියෙනවා. මම ඔතෙන්ට යනවා. අරගෙන යාළුවත් එක්ක ගිහින් අර අපිට අවශ්‍ය ඇඳුම් පැළඳුම් මේ මගේ අවශ්‍යතාවයට. දැන් හොඳට අඳින්නත් ඕන එහෙම කියලා ඒ දවස්වල ඉඳලා. ඊට පස්සේ ඕක අරගෙන ගිහින් ඕක විකුණලා ඉතින් හැන්දෑවෙද්දී අපි එනවා. එතකොට ඒ වෙලාවෙත් එතෙන්ට ගියාමත් අපිට එතන අවස්ථාවක් දෙන්නේ නැහැ. එතන වෙළඳ ගොඩක් ඉන්නවා ලොකු ටවුන් එකක් මීගමු කියන්නේ. ඉතින් ඔතන පොඩි අවස්ථාවක් දෙනවා. ඉතින් අර ඇන්ටි කෙනෙක් හිටියා ඇන්ටි කමන්නේ පුතේ ඕක දාගන්න කියලා. වයස කීයක් විතරද ඒ කාලේ? ඒ වෙලාවේ මට අවුරුදු මං හිතන්නේ 14ක් වගේ 15ක් වගේ. ඊට පස්සේ ඒක තමයි මගේ අර හිතේ තිබුණ මොන හරි. ඔතනින් මම හැන්දෑවට ගත්තම යමක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ දැන් ඒ මගේ අවශ්‍යතාවය සල්ලි ටිකකුත් මන් තියාගෙන අපි එනවා ආපහු. ඕකේ සති මාසෙට 4 පාරක් විතර වගේ තමයි කරන්නේ. ඊට පස්සේ දියුල් වාරත් ඉවරයිනේ. ඉතින් එහෙම කරගෙන යම් දෙයක් පටන් ගත්තා. හැබැයි මම අද එතනම ඉඩම මං අර මගේ සතු කරන් තියනවා. මං පර්චස් 15 ටවුන් එකේ. මං සල්ලි වලට අරන් තියනවා දැන්. ඒ කියන්නේ ඒ දියුල් විකුණපු තැන මං සල්ලි වලට අරන් තියනවා දැන්. ඒ මම මාර ආසයෙන් හිටියේ මට පහුගිය කාලෙක ඒක ගුණනවා කියලා ආවම ඊට පස්සේ බලන්න මම අර එදා පටන් ගත්ත තැන බිස්නස් පටන් ගත්ත තැන ඊට පස්සේ මම මිල ගැහුවා ප්‍රශ්නයක් නැහැ මට ඒක ඕන. මම එතන පටන් ගත්ත තැනනේ. අද නිකන් බෑලෑන්ඩ් එකක් විදිහට අරන් දාලා තියෙනවා ඉදිරියට මොන හරි කරන්න ඕනේ. එතන ටවුන් එකේ ඉතින් සන්තෝසයි ඒකට. අනිවාර්යයෙන්ම සන්තෝසයි කියන්නේ ඔබතුමා ආඩම්බර වෙන්න ඕන නේද? අනිවාර්යයෙන්. එදා මොකුත් නැතුව තිබිලා. මට ඒක ගන්න පුළුවන් වුණා කියන්නේ නේද? සන්තෝසයි ඒක තමයි ටාගට් එක. අනිවාර්යයෙන්ම. දැන් ඔතනින් එහා කොහොමද ගොඩ නැගෙන්නේ? ජීවිතේ ඔතනින් එහා දැන් ඕක තමයි දැන් ඔබතුමා මොන හරි දෙයක් කරන්න ඕනේ කියලා ඉස්සලම හැඟීම සිතුවිල්ල ඔතනින් එන්නේ. ඊට පස්සේ කොහොමද ගලාගෙන? ඊට පස්සේ මට ඕනේ දැන් සල්ලි ව්‍යාපාරයක් කරන්න සල්ලි ඕනනේ. අනිවාර්යයෙන්. එතකොට කරන්න සල්ලි එහෙම අම්මලා ඉල්ලුවට මට එහෙම දෙන්න සල්ලියක් නැහැ. අපේ ගෙදර තිබුණා පරණ ට්‍රැක්ටරයක්. එතකොට මගේ යාළුවෙක් කිව්වා අපි ඉතාලියට යන් කියලා. ඉතාලියට යන්න ලක්ෂ 2ක් විතර හොයාගන්න ඕන. ඊට පස්සේ මම අක්කලා හිටියා. අක්කට කිව්වා මම අක්කේ මේක කොහමද විකුණමු. විකුණලා මට සල්ලි දෙන්න මම ඉතාලියෙන් ඔක ආපහු සල්ලි ටික එවන්නම් කියලා. ඊට පස්සේ කොහොම හරි ට්‍රැක්ටරේ වික්කා. අර යාළුවට සල්ලි හොයාගන්න බැරුව ගියා. මම ගියා. මම ගියා සිංගප්පූරුවට ගිහිල්ලා සිංගප්පූරෙන් ආපහු එන්නම් කියලා තමයි ගියේ. ඊට පස්සේ එහෙමම රුසියාවට යවුවා. රුසියාවට ගිහින් අරලා දැන් ඉතාලිය යන්න ගියා. රුසියාවෙත් මාස 6ක් එතන අතරමං වුණා. ඒකට ඒ වෙලාවේ ටෙලිෆෝන් පහසුකම් එහෙම මොනවත් නැති යුගයක් ඒ කාලේ. ඉතින් රුසියාවත් එච්චර දියුණු නෑ අද වගේ. ඊට පස්සේ එතනින් කොහොම හරි මාස 6ක්ම අපි එහෙට වෙලා හිටියා. මගේ ලොකු මුදලකුත් නැහැ. උදේට කණ්ඩ දෙනවා ඒ අපි ස්ටුඩන්ට්ලා වගේ තමයි රෙජිස්ටර් කරලා තිබුණේ. උදේට ඒ කොලෙජ් එකකින් අරන් ගිහින් කණ්ඩ දෙනවා. අනිත් වෙල් දෙකම බඩගින්නේ තමයි ඉන්නේ. ඊට පස්සේ ඉතින් අපි පාන් ටිකක් හොයා ගන්නවා. ඒ වෙලාවේ එහෙම පාන් ඒව කණ්ඩත් බෑ ටිකක් හයියයි අධික සීතක් තියෙන රටක්. ඉතින් එහෙම දුක් කාලෙකුත් එක්ක හැබැයි ටාගට් එතන කොහොම හරි මෙතනින් පැන ගන්න තියෙන මට ගෙදර આવොත් කරන්න දෙයක් නැහැ නේ. තිබුණ දේත් විකුණලානේ මම මෙතනට ගියේ. කරන්න දෙන්නේ එකම මෙතනින් ගොඩ එන එක විතරයි. ඊට පස්සේ ওই මාස 6ම ඉඳලා එතන දුෂ්කර නැහැ මාස 6. ඊට පස්සේ ඒකෙත් අපිව කොහොම හරි රුසියාවෙන් දැම්ම රුමේනියාවට. රුමේනියාවට දාලා රුමේනියාවෙන් යන්න කියලා. හැබැයි එතනදී කොහොම හරි ඒජන්ට්ලාගේ පොඩි වරදක් තිබුණා. රිටර්න් ටිකට් එකක් දාන්න ඕන. අපි ස්ටුඩන්ට්ලා නම් ආපහු ඉගෙන ගන්න එන්න ඕනනේ රුසියාවට. හැබැයි රිටර්න් ටිකට් නැහැ. ඒ ඔඩිට්ලා පැන්න කෝච්චියෙන් බලලා කොහොමද දැන් වල රිටර්න් ටිකට් දැන් ස්ටුඩන්ට්ලා නම් ඒක විසිට් කරලා ආපහු එන්න ඕනනේ. ඒක දාලත් නැහැ. හොටෙල් වවුචර් දාලත් නැහැ. ඊට පස්සේ කොහොම හරි අල්ලලා බස්ස ගත්තා උතනින්. බස්ස ගත්තාම දැන් අපි 7 දෙනෙක් ඉන්නවා. ඔය 7 දෙනා බස්සගෙන දැන් කොහොම හරි වෙපනුත් අරගෙන අපි බස්ස ගත්තා. දාලා පොඩි කූඩුවකට දාලා ලොක් කෙරුවා. කොහොම හරි ඉතින් 2ට 3ට විතර රැ ආපහු ඒ කට්ටිය විදිහින් අරලා අපි එළියට දැම්මා. එළියට දාපුවම යන්න තැනකුත් නැහැ. හැබැයි අපිට බෝඩර් පයින්ද කියලා ඩොලර් 7000ක් දීලා දුන්නා එක්කෙනෙකුට 10 ගානේ. ඊට පස්සේ මම කිව්වා දැන් මේකෙන් අපිට දැන් මේ දේ තියාන ඉඳලා වැඩක් නැහැ. දැන් මෙතන මේ කැලයක් මැදනේ.
මාර බහනකම තේරෙන්නේ. අපි කිව්වා කොහොම හරි ටැක්සි එකට දාලා අපි යන් ස්ටේෂන් එකකට කියලා. එතකොට ඔය කෝච්චි උනත් සැරෙන් සැරේ එන්නේ නැහැ. ඔය දැන් ඔය සටන් තියෙන්නේ කිවි වල. යුක්‍රේන් කියන්නේ කිවි තමයි. කිවි සිටි එකේ මගේ යාළුවෙක් හිටියා ලුණුවිල. අපි ඒ ටෙලිෆෝන් තියෙන බූත් වගේ ඒකෙන් කෝල් කරපුවාම එන්න කිව්වා ස්ටේෂන් එකට අපි ගන්නම් කියලා. අපි 7 දෙනාම ටැක්සි එකට නැගලා ටැක්සි දෙකකට නැගලා ගියා. මේ මිනිස්සු කැලේකින් වගේ දාන ගියා. අපිටත් බය වෙනවා අපි මරලා දායි දන්නේ මේ 7 දෙනා දැන් සල්ලි තියෙනවා. මෙන්න කැලේකින් තමයි ගියේ. ඊට පස්සේ කොහමද කිවි වලට යද්දි යාළුවා ඇවිදින් හිටියා එතන. ඊට පස්සේ එයා දැන් මාස ගානකින් අපිට කාලත් නැහැ. ඊට පස්සේ එයා උයලා දෙනවා සුදු බතුයි කුකුල් මස්තුයි දාලා. ඊට පස්සේ අපි ඇතින් දෙතින් කෑවා. කාලා එයාගේ මෙවේකින් බලලා අපිට එහෙම කුසියාවේදී ටිකට් ගන්නත් නැහැ ඒ ට්‍රේන් වලට. හැබැයි අර ස්ටුඩන්ට් මෙවේක පාවිච්චි කරලා අපිට ටිකට් අරන් දුන්නා ආපහු ලෙනින්ග්‍රෑඩ් වලට යන්න. ඊට පස්සේ ලෙනින්ග්‍රෑඩ් ගියා ආපහු. ගිහිල්ලා ආපහු මාස 3කින් තමයි අපිට ඉතාලියට යන්න කියලා හැදුනේ. බල ගියම ලොකු දුෂ්කර කාලයක් පසු කරගෙන ඇවිල්ලා තියෙනවා. ලොකු ගමනක් ගිහිල්ලා තියෙනවා. ලොකු ගමනක් ගියා. දැන් කොයිතරම් කාලයක් විදේශගත වෙලා හිටියද? මම ඊට පස්සේ කොහොම හරි අවුරුදු ඉතාලියේ වුණත් මම හිතුවේ නැහැ කවදාකවත් එහෙම ලොකු කාලයක් ඉන්න ඕන කියලා. මට ඕනේ ලංකාවේ ව්‍යාපාරිකෙක් වෙන්න. මට ඕනේ නැහැ ලොකු ගෙවල් හදන්න එහෙම කියලා මගේ දා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මට තිබුණා මම මුදලක් හොයා ගැනීම කියන එක. ඊට පස්සේ මම අවුරුදු 5ක් වීසා නැතුව හිටියා. ඊට පස්සේ වීසා නැතුව ඉඳලා යම් මුදලක් හම්බුණා. එහෙදිත් අපි හැමෝම ඉතාලියේ ගිහිල්ලා සාමාන්‍ය පොඩි රස්සාවල් තමයි කෙරුවේ. හැබැයි මම හිතුවා මෙතෙන්ට එන්න නම් අපි මේ වැඩේ කරන්න අවශ්‍ය නැහැ. මට ලංකාවෙම ওই මුදල හොයාගෙන ඉන්න තුණා කියලා. හැබැයි මට තිබුණේ ඊට වැඩිය ලොකු එහා ගිය දෙයක්. මොකද මම බලාපොරොත්තු වැඩිනේ. එතකොට මම ඒ වෙලාවේ 91 වගේ 92 දී ඉස්සල්ලාම මට ජොබ් එකක් හම්බෙනවා ඉතාලියේ. ඒ මිල් 600කට. හැබැයි ඒකේ මම ඉන්නේ නැහැ. ඊට පස්සේ ඒකෙන් මාස 4ක් ඒ සල්ලි ටික අරගෙන තව මාස 6ක් හරි චාටර් එක කාලා යම් තැනකට එන්නම් කියලා පාර්ට් ටයිම් තමයි හොඳම රස්සාව. ඉතින් ඒක කරන්න කියලා මාස 4ක් දැන් ජොබ් නැතුව ගියත් කන්න වොන්න ඕනනේ. එහෙම හිටියා. ඉඳලා වරලා බැස්ස ජොබ් එක. බහලා ඉතින් මෙට්‍රෝ ස්ටේෂන් එකට ගිහිල්ලා ඉන්නවා දැන්. දැන් ජොබ් එකක් එහෙම දෙන්නේ නැහැ කවුරුවත්. එහෙ ගියත් එහෙම තමයි ලංකාවේ ආයෙත් එහෙම උදව් කරන්නේ නැහැ ඉතින්. ඊට පස්සේ කෙනෙක් මුස්ලිම් කෙනෙක් හිටියා මගේ යාළුවෙක් ඉස්කෝලේ ඉස්මි කියලා. එයා කිව්වා යන් මේ මං ජොබ් එකක් හොයන්න ගින් try කරමු අපි එහෙම කියලා. ඊට පස්සේ අනේ එයා කැන්දන් ගියාම ඒ කැන්දන් ගිය කෙනා කිව්වා එයාගේ ස්ටුඩියෝ එකක් තියෙනවා. ඒකට එන යන්න කියලා. ඊට පස්සේ මම ඉතින් ඒ කරන වැඩේ මම හරියටම කෙරුවා. එයාලගේ කරන ඒකට තමයි තියෙන ටැලන්ට් එක. අපි මොනවාද කරන්නේ පිළිවෙලක් ඇතුව වැඩ කරුවොත් හැමතැනම වැඩ තියෙනවා. ඊට පස්සේ ඒකෙන් මට ගොඩක් ජොබ් ගොඩ හම්බුණා. එතකොට ඒ වෙලාවේ මම ලක්ෂ 4ක් විතර ඉතුරු කරනවා 92 දී. එතකොට මටත් හිතා ගන්න බැහැ පොඩි වයසෙන් ඉච්චර මුදලක් දැන් මම මොනවද කරන්න කියලා. ඒ මුදලෙන් මොනවද කරන්න කියලා අදහසක් නැහැ සල්ලි හම්බ කරන්න උනාට. නමුත් ඉතිරි කරනවා. වියදම් කරන්න ඉරිදත් මම වැඩ කරනවා. එතකොට මගේ අවශ්‍යතාවල් ඒ ඇඳුම් අයන් කරගන්න මම හැන්දෑවේ තියාගන්න ඉරිදත් පැය 5ක් වැඩ කරලා තමයි එන්නේ. ගෙදර ඉඳන් ওই බොන්ඩ කරන්න ඒවට යන්නේ නැහැ. යාළුවෝ ඒ පාටි වලට සෙට් වෙනවා. හැබැයි සම්පූර්ණයෙන්ම නතර කෙරුවා. මම එහෙම ගියාට පස්සේ ඒ පාටි වලට යනවා තමයි බොන්ඩ කන්න යන්නේ නැහැ. මම ටාගට් එක තිබුණා මම මෙතනට යන්න ඕනේ කියන එක. අරමුණක් කරා හඹා යෑම. මම හිතන්නේ මේ කතාව බහ ඇතුළේ එක තිබුණ අරමුණක් කරා හඹා යෑම වෙහෙස මහන්සිය දැනුණත් තමන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමේ ශක්තිය තමන් සතු වෙලා තිබෙනවා නම් ඒට හොඳ පසුබිමක් තමන්ට සකසා ගන්නට අවශ්‍ය වෙනවා නම් සමහර පරිත්‍යාග සමන්ට කරන්නට සිදු වෙනවා. ඒකයි මම හිතන්නේ එතුමාගේ කතා බහ ඇතුළේ තිබෙන්නේ. හැබැයි අර ට්‍රැක්ටරේ බේරුවද? සල්ලි මල්ලි හිටියා. මල්ලිට ගියේ සල්ලි හම්බ කරනවා ඔක්කොම මම මෙහෙට ලංකාවට එව්වා. ඊට පස්සේ එයාත් ඒ සල්ලි ඔක්කොම එකව කරලා තිබුණා 7-5ක් වියදම් කරලා දුන්නෙත් එයාත් පරිහරණය කරලා තිබුණේ. ඔව්. ඉතින් එයා ඒ වුණාට ඒ සල්ලි වලින් ඒ වෙලාවේ ඩොලර් එක මම හිතන්නේ තියෙන ඩොලර් රුපියල් 90ක් 75ක් 90ක්. දැන් බලන්නකෝ. ඉතින් ඒ වගේ එයා ඒ සල්ලි අයියාගේ සල්ලි කියලා මොනවත් කරුවේ නැහැ. එයා ඊට පස්සේ කඩයක් දාගෙන එහෙම එයාගේ වැඩ කෙරුවා. මගේ සල්ලි වලට මොනවත් කරන්න ගියේ නැහැ. ඊපස්සේ එයාගේ ඉතින් තිබුණා වත්තක්
අරගමු අයියේ කියන එක. මම කිව්වා මොන හරි කරන්න මට ප්‍රශ්නකුත් නැහැ. මට දවස් 30 යද්දි මට මෙතන සල්ලි ගොඩක් එනවනේ. අර සල්ලි ආවම එයා ඊට පස්සේ අක්කර 12ක් අරන් දාලා තිබුණා ආරච්චි කට්ටිය. මම ෆැක්ටරි එක හලා තියෙන්නේ ඒකෙන්. දැන් සරත් මහත්මයා අපිට S2 අරගෙන දකින්න හීන සැබෑ කරගන්න ලොකු කැක්කුමක් තියෙනවා. උමනාවක් තියෙනවා. හිත යට ඒක කකියනවා නේද? ඒක බලාපොරොත්තු වෙනකම්ම. ඔය බලාපොරොත්තුව නැත්තම් ඔබතුමා දැකපු හීනෙට ළඟා වෙන්න කොච්චර වෙහෙස මහන්සි වුණාද? කොයිතරම්නම් කාලයක් වෙහෙස මහන්සි වුණාද? මුදල් කොච්චරනම් ඉතුරු කරගත්තද? ඒකෙදි මුදල් ඒ කියන්නේ මොනවාද වෙහෙස මහන්සි වෙනවා කියන්නේ අපි දවස ගානෙම සල්ලි අපිට ඕනනේ. පැය 12-13ක් වැඩ කරලා හැබැයි පහවදා උදේත් පාන්දර නැගිටිනවා කියන එක කිසිම ප්‍රශ්නයක් මට නැහැ. අදටත් ඒ ටාගට් එකමයි ඉන්නේ. මහන්සිය මට දැනෙන්නෙම නැහැ. ඒ කියන්නේ සල්ලි තමයි ජීවිතේ මූලික අරමුණ තියෙන්නේ. හැබැයි මම සල්ලි හම්බගෙන මට විතරක් ජීවත් වෙන්න නම් මේ සල්ලි ඇති දැනට. හැබැයි මට ඊට වැඩි වගකීමක් තියෙනවා රටේ පුරවැසියෙක් වශයෙන්. පැහැදිලිවම. ඒ කියන්නේ අපි නිකන් ඉපදිලා නිකන් අධ්‍යාපනය දීලා සෞඛ්‍ය නිකන් දීලා එතකොට අපිට අසරණ වෙන වෙලාවට ස්පිරිතාලේ ගිහින් දැම්මම රජයකින් තමයි අපිට ඒ ඔක්කොම දේවල් කරන්නේ. එහෙනම් අපි පුරවැසියෝ වශයෙන් මේ රටට දෙයක් අපි කළ යුතුයි. අපිට දුන්න දේ يعني අධ්‍යාපනයෙන් ගත්ත දේ එතකොට අපි අරගෙන ව්‍යාපාර කරලා රටක් නඩත්තු කරන්න පුළුවන් මට්ටමට ආවනම් ඒ අපේ යුතුයකම කියලා මම හිතනවා. අද ඒ යුතුයකම මම කරලා තිනවා කියලා මගේ හෘදයටම සන්තෝෂයෙන් මම කියනවා. අනිවාර්යයෙන්ම මම හිතන්නේ අපේ කතා බහේ හොඳම තැනකදී මේ නතර වෙන්නේ. මම හිතන්නේ මේ කතා බහ ඉදිරියට රැගෙන යාමේදී අපි කතා බහ කිරීමක් කරමු. ඒ හෘද සාක්ෂිය කොයිතරම් පිරිසිදුද, ඒ කොයිතරම් දුරට යහපත්ව මේ රට වෙනුවෙන් දෙයක් කරාද කියන කාරණාව. මම හිතන්නේ ඒකේ ගොඩාක් දේවල් ඔබට ගන්නට පුළුවන්කමක් ලැබෙවි. දැන් ඔබතුමත් එක්ක ඔය නිතරම සංචාරයේ දුන පුද්ගලෙක් මේ වෙලාවේ දුරකථනයෙන් ඉන්නවා. ආයිබෝන් ඔබතුමාට. මං කිව්ව එක වැරදි නෑනේ. නිතරම සංචාරයේ දුන යාළුවෝ දෙන්නේ. ඉතින් මේ තරහ කියලා කියවෙන්නේ නැහැ. ඉතින් තරහ හැමතැනම හැමතැනම වගේ මේ මට කියනවා මම යන්න මේ ඔක්කොම මගේ විදේශවල බලා ගන්නවා. ඉතින් එයාට හැමදේම මුලින්ම ආවාදයක් ලබාගෙන මේ විද්‍යාව පටන් ගන්න ඉස්සෙල්ලා දැන් මම ඉන්නේ දෝවවල ගොඩක් වෙනවා. ඉතින් මම මේ වගේ සංචාර වලට මම කොහෙන්ද එනවා. ඇවිල්ලා ඉතින් එයා මේක විතරක් කරලා මේ හැම වෙලාවෙම තිබ්බා මේ ලංකාවේ ගොඩාක් දේවල් කරන්න පුළුවන් ඉතින් මට හරියට කියනවා ඉතින් ගන්නවානේ ඉතින් අපි එයාපෝට් එකෙන් බැහැලා අපි මම්බස් වෙලාවක් කියනවා ඒ රටට යන්න යන්නේ බය ආවනේ වාහනේ නැගලා දැන් පහක් යන්නේ මේ ඔය දිවා සම්බන්ධව ඒක දේවල් මේ පරික්ෂා කරන්න දැනගන්න ගන්න යනකොට සෑහෙන ගමන් කරන්න ඕනේ හරි මහන්සි ඒ වෙලාවෙත් ඉතින් යන පඩේ කියන්නේ වඩා අපේ ගංගා මෙන්න මෙච්චර මොකද ගලා බහිනවා ඉතින් මේ ආශිර්වාද ඔක්කොම මේවා කරන්න පුළුවන්ද ඒ වගේ හරි කුරුල් අදහස් තියෙන මේ බුද්ධිය තමයි හොඳයි ගොඩාක් ස්තුතියි ඔබතුමා සම්බන්ධ වුණාට පළවෙනි ජාත්‍යන්තර ආයතනයේ මේ සභාපති විදියට කටයුතු කරන සුදද්දා සිල්වා මහත්තයා අපි සම්බන්ධ කරගත්තේ මේ ගොඩක් කල්ද මිත්‍ර සම්බන්ධතාවයට අපි අවුරුදු 10ක් විතර 10කට බලන්න කොයිතරම් ආදරෙන් යුතුව ඒ කතා බහ ඇතුළේ තිබුණාද කියලා කොයිතරම් ආදරෙන් ඒක ආමන්ත්‍රණය කරාද කියලා ඒක එක්තරා විදිහක ගෞරවයක් අභිමානයක් කෙනෙකුට දැන් මගෙන් දෙයක් වෙන්න ඕන රටට මම රටට දෙයක් කරන්න ඕන මම මේ රටේ පුරවැසියෙක් කියන කාරණාව ඇතුළේ ඔබතුමාගේ කතා බහ නතර වෙච්ච තැනේදී දැන් ඔබතුමාට දෙයක් කරන්න ඕනේ කියලා හැඟිලා පිටරට ඉඳන් ලංකාවට ආවට පස්සේ මොකක්ද ඉස්සෙල්ලාම ඔබතුමා කරන්නේ? ඒ වෙලාවේ තිබුණා මට ඒ අපේ ප්‍රදේශයේ තිබුණා මේ ඉස්සෝ කර්මාන්තයේ ගොඩක් උඩට ගිහිල්ලා ඒක වැහිලා ආපහු පොඩ්ඩක් පටන් අරගෙන යනවා. එතකොට ඒ වෙලාවේ හිගයක් තිබුණා ඉස්සෝ කෑම ගේන එක. දැන් ඉස්සෝ පිටරට යවන එකක් තමයි. හැබැයි ඉස්සෝ කවුරුත් ඒ ඔක්කොම අර ලෙඩ තත්ත්වයක් වෙලා අත්හැරලා ගිහිල්ලා එතන පොඩි හිගයක් මම දැක්කා. ඒ කියන්නේ දැන් කවුරුත් එහෙම ගේන්නේ නැහැ. මම බැලුවා ඉතින් ඒකෙදී මට එතනින් පටන් ගන්න පුළුවන්ද කියලා. එතකොට මගේ මල්ලි කිව්වා එහෙමනම්
මල්ලි අක්කලා ෆැමිලි එකම කිව්වා ඔයා ඉතින් දැන් ආපහු යන්න එපා මේ ඉන්න කියලා. ඉඳලා මේක පටන් ගමු කියලා. ඊට පස්සේ මමත් කල්පනා කළා දැන් මොන හරි කරන්න ඕනනේ. ඊට පස්සේ එවලේ ඉතින් මගේ දැන් එහෙම කිව්වත් මං එවලේ ලංකාවේ ඉන්න නෙමෙයි හිතුවේ. තව ටිකක් අර සල්ලි ටිකක් හොයාගෙන එන්න පුළුවන් ඉතින්. ඒ වෙලාවේ තවත් තියෙනවානේ. මොකද මාසෙන් මෙහි ඉද්දි අර ලක්ෂ 4 නැති වෙනවානේ. ඊට පස්සේ කොහොමත් මල්ලිකව යන්න මේපා කියලා. ඉන්න අපි මොන හරි කරමු කියලා. ඉතින් යා ඊට පස්සේ ඒකට තනක් හදලා මුන්දලම කියන ප්‍රදේශේ අපි පොඩියට පටන් ගත්තා. පොඩියට පටන් අරන් ඊට පස්සේ ඒකට උදව් කරපුවා හිටියා. එතකොට ඊට පස්සේ LC එකක් අරින්න අපි මේ මම ගනුදෙනු කරු බැංකුව HMBA වෙලාවේ ඒකේ පොඩි ප්‍රශ්නයක් වෙලා තිබුණා අපේ තවත් එක්කෙනෙක් එක්ක. එතෙන්ට ඊට පස්සේ මට කොමර්ෂල් එකේ යාළුවෙක් ඉඳලා එතනින් LC එකක් ඕපන් කරන්න දාගත්තා. මම මේ පොඩියට පටන් ගත්ත මේ ඉසෝ වගාව ඔය මගේ ෆාම් එකක් ඔය පෙන්නන්නේ. මොනවාද ඉතින් එතකොට LC එකක් මම ගෙනාවත් තායිවාන් වලින්. ඊට පස්සේ එතනින් පටන් ගත්ත ගැම්ම මම ඉස්සෝ කෑම ලංකාවට ගේන්න ව්‍යාපාරයක් බවට පත් කරගත්තා. ඊට පස්සේ විෂය දැනගෙනද විෂයට බැස්සේ. දැන් අපි බොහෝ වෙලාවට කියන ව්‍යාපාරයක් කරන්න ඕනේ ඒ විෂය පිළිබඳ හොඳටම දන්නව නම් විතරයි කියලා. ඒකේ තිබුණේ ඒ පැත්තේ ප්‍රදේශයේ ඉස්සෝ ව්‍යාපාරය තිබුණා. මොකද අපේ ඒ පිහිටලා තියෙන්නේ එතනින් පල්ලෙහා තමයි කලපුවාස්විත තමයි ඒවා තිබුණේ. ඉතින් එතන ඔය ඒ ඉස්සන් ෆාම් වල අයිතිකාරොත් අපිත් එක්ක සමීපයි. ඉතින් ඒ අවශ්‍යතාවයට තමයි මේ බඩු ටික ගෙනලා දෙන්න පුළුවන් කියලා මතේ හැදුනේ. ඊට පස්සේ ගෙනාවා. ඊට පස්සේ වර්ධනයක් ආවා. වර්ධනයක් ආවා. ඊට පස්සේ ඒකේ යම් මට්ටමකට දියුණු වෙලා ආවා. ඊට පස්සේ ආපහු ලෙඩ තත්ත්වකුත් ආපහු නිර්මාණය වුණා. නමුත් අපි ස්ථාවර භාවයකට ඇවිල්ලා තිබුණා. ඉතින් ඒක හොඳ ටැලන්ට් එකක් වුණා. අර ජීවිතේ යම් ටාගට් එකක් ගන්න හොඳම අවස්ථාවේ තමයි මම ඒක තෝරගත්තේ. දැන් මේ අතරම දැන් නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් ඔබතුමා විශාල දායකත්වයක් ලබා දෙනවා. දැන් ඔය කාරණේදී ඉස්සෙල්ලාම තිබුණ ඔබතුමාට තිබුණ මූලික අභියෝග මොනවාද? පළවෙනි ගැටලු මොනවාද? මොන වගේ ප්‍රශ්න වලටද ඔබතුමා ඉස්සෙල්ලාම මුහුණ දුන්නේ? ඒකෙදි හැමතැනම ප්‍රශ්න තමයි ඒ වෙලාවේ. ව්‍යාපාරයක එළියට එද්දී හැමතැනම ගැටලුනේ තියෙන්නේ. දැන් අපි සමහර අය අපිත් එක්ක ළඟම හිටපු අයත් කැමති වෙන්නේ නැහනේ අපි ව්‍යාපාරිකෙක් වෙනවා දකින්න. එහෙම අවස්ථා තුන මම ඒවා කිසි දෙයකට ගණන් ගත්තෙත් නැහැ. මොකද මං ගැන විතරයි හිතන්නේ. මං අනිත් අයගේ දේවල් මට වැඩකුත් නැහැ. අනිත් අය කියන දේවල් කරන දේවල් මට වැඩකුත් නැහැ. මම හඹා යනවා නම් ටාගට් එකක් එක මම විතරනේ තියෙන්නේ. මම සරලව හිතලා සරල ජීවිතයෙන් පටන් අරගෙන අදත් සරල විදිහට මේ කරපුවාම මට ගමනක් තියෙනවා කියලා මම දන්නවා. අභියෝග කියනවා මට එච්චර ප්‍රශ්නයක් උනේ නැහැ. මගේ ප්‍රශ්න ගිහින් මම බැංකුවට කතා කරනවා. බැංකුවෙන් එයාලට හොඳ පැහැදිලි අරමුණක් තියෙනවා. ඒ බැංකුව වලින් උදව් කරනවා ඒවට. දැන් සීෆුඩ් කියලා කියන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ස්වභාවික සම්පතකින් ලබා ගන්නා වූ විශේෂ නිෂ්පාදනය. ඒ අතරේදී අපි කියනවා මේ සාමාන්‍ය දැනංජ අපි කියනවානේ මේ නිදානයක් උඩ ඉඳගෙන හිඟා කන જાතියක් තමයි අපි කියලා. ඒ තරමටම අපිට ස්වභාවික සම්පත් තියෙනවා. හැබැයි අපි ඒවා ප්‍රයෝජනට ගන්න දන්නේ නැහැ. ප්‍රයෝජනට ගන්න ඕන අවශ්‍යතාවයන් දන්නේ නැහැ. සමහර අවස්ථාවල අපි කියන රජයේ මේවට මැදිහත් වෙන්න උදව් උපකාර කරන්න ඕනේ. හැබැයි ස්වභාවික සම්පත් මේ විදිහට ප්‍රයෝජනට අරගෙන මේ විදිහේ නිෂ්පාදනයන් කරනකොට මොන වගේ අදහසක්ද මුලින්ම එකතු වෙන්නේ? රජය කොහොමද මේ පැත්තට මුල පුරන්නේ? කොහොමද අදහස් එකතු වුනේ අනිත් අයගෙන්? ඒකෙදි මෙහෙම එකක් තිබුණා. දැන් අපි ඕකෙදි ඒ අර මම කිව්වේ දැන් අපිට ඔය ඉස්සෝ ව්‍යාපාරේ ගත්තාම එතනට වෛරස් එක එනවනේ. ඊට අවුරුදු 2කට 3කටදී උඩදී ඔය එතකොට පිටරට තිබුණා වනමිස්සෝ කියලා. අනේ ජාත්‍යන්තරයේ තිබුණා. ඒකට ලෙඩ එන්නේ නැහැ. ඒ කියන්නේ SPF වානමේ ස්පීස් මොරඩෝන් කියලා. එතකොට ඒක හවායි වලින් තමයි මෙහෙම උසත් එහෙම ගෙනල්ලා. ඉතින් ඕක යෝජනාවක් හැටියට ගෙනාවා. ඉතින් අපේ ගොවියොත් ඕකට වැඩි කැමැත්තක් දැක්ුවේ නැහැ. හැබැයි ඉතින් ඔතකොට ඒ වෙලාව හිටියා ඇමෙතුමා දිවර ඇමෙතුමා හිටියේ සනත් නිසාන්ත. ඇමෙතුමා. එයා හැබැයි එඩිටර් තීරණය ගත්තා මේක කළ යුතුයි කියන එක. ඊට පස්සේ එයා ඒ ටැලන්ට් එක දුන්නා. ඒක ඇවිදින් අපි මෙහෙම කරමු කියලා ඒ අදිස්ථානයෙන් එතන පටන් ගත්තා. ඒ කියන්නේ විරෝධයේ මැද තමයි එතුමාගෙත් මම හිතන්නේ ඡන්දත් ගොඩක් අඩු වුණා ඒකට. නමුත් එයා එහෙම නෙමෙයි ජාතිකත්වයට තන දීලා යන්න ඕන කියලා හිතලා පටන් ගත්තා. ඊට පස්සේ එතුමාගේ ඇමතුමා ඊට පස්සේ නැතුව ගියා. හැබැයි එයා ලොකු වැඩ කොටසක් මේක තුල කෙරුවා. කරලා ඊට පස්සේ කාංචන ඇමතුමා ආවා. හැබැයි රජයකින් දැන් මේකෙදි මම හිතන්නේ ගිය අවුරුද්දේ මෙට්‍රික් ටන් 14500ක් විතර
අපි නිෂ්පාදනය කරලා තිබුණා. මොකද ඒක තිබුණේ ඒ දවස්වල 6000 ගණන් වලට. ඒක ඩබල් වෙලා තියෙනවා. දැන් මේ අවුරුද්දේ මම හිතන්නේ 30000කට එහා ප්‍රොඩක්ෂන් එකක් එයි. හැබැයි ඒ ප්‍රොඩක්ෂන් එක අපි දැනගෙන තමයි ඔය සීෆුඩ් ෆැක්ටරිය මම පටන් ගත්තා. මොකද ඉස්සර කෑම මතර අපි මේ දකින්නේ මේ ඔබතුමාගේ ආයතනයේ අග්‍රාමාත්‍යතුමා විසින් විවෘත කරන අවස්ථාව. මේ අපි කාල සීමාව මතක් කරමු. අපි පෙබ්‍රවාරි 21යි පෙබ්‍රවාරි 11 තමයි අගමැතිතුමාගෙන් ඇත්තෙම ඔක ඕපන් කරන්න. මට අගමැතිතුමාට මට ඇත්තෙම මගේ ජාතික නායකයෙක් වගේ මම දැක්ක චරිතයක්. මට එයාට කියලා ඇත්තෙම මේක ඕපන් කරන්න ආසාවක් තිබුණා. මේක සනත් ඇමතිතුමාට කිව්වම කමන්නේ ඇයි කිසි ප්‍රශ්නයක් නැහැ. මම අගමැතිතුමා එතකොට කොරෝනා තියෙන වෙලාවේ මොනවා කිව්වත් මම ගෙන්නලා දෙන්නම්. ඔයා ලෑස්ති කරලා ගන්න කියලා. ඉතින් නැත්තම් ඒකත් මට සිහිනයක් වුණා රටේ අගමැතිතුමාව ගෙනල්ලා මගේ ෆැක්ටරිය ඕපන් කරන්න. මොකද ගමේ තියෙන එකක් ගමට සේවයක් කරන එකක්. මේක ජාතික තලයට යන්න ඕන කියන එක මගේ හැඟීමක් තිබුණා. අපි ගම්වල හිටියා, ගම්වල ඉගෙන ගත්තා. දැන් අපි ජාත්‍යන්තරයට ගිහිල්ලා ඩොලර් ටිකක් ගෙනල්ලා ලංකාවට ඒ ඩොලර් අතාරින වෙලාවට මම මගේ ෆැක්ටරියේ ඉන්න සේවකයන්ට මම මිලියන 7-8ක් පඩි වශයෙන් ඒ ගමට බෙදෙනවා. එතකොට ඒකටම ලොකු වැලියු එකක් තියෙනවා. ඒ ගමේ පෙට්ටි කඩේ, ගෙදර ගෘහණිය සේරම සන්තෝෂෙන් ජීවත් වෙනවා. මොකද පයින් එන දුර මගේ ෆැක්ටරිය තියෙන්නේ ඒ අය වැඩ කරන හැටි. ඉතින් ඒ සතුට දැක්කම මම ගොඩක් සතුටු වෙනවා. දැන් අතරම මේ ලංකාවට මේ ඩොලර් නෑ කියලානේ කියන්නේ. එතකොට ඩොලර් නෑ කියලා කිව්වට මෙතුමා වගේ ව්‍යාපාරිකයන් හරහා තමයි ලංකාවට ඩොලර් එන්නේ ළමා කරගන්නට පුළුවන් වෙන්නේ. දැන් පසුගිය කාලේ ඇමරිකාවට යවන විශාලතම ඉස්සෝ සංඛ්‍යාව යවන්නේ ඔබතුමාගේ ආයතනේ. මම හිතන්නේ ඒකේ ගෞරවය අභිමානය මම හිතන්නේ මේ ඔබතුමාට ඇති. මොකද මේ විශාල කාර්යභාරයක් මම හිතන්නේ ඔබතුමා විසින් කරනවා. පිටරටකට යම්කිසි නිෂ්පාදනයක් අලෙවි කරනවා කියන එක ඒක ලෙහෙසි පහසු කාරණාවක් නෙවෙයි. ගොඩක් දෙනෙක් ඉන්නවා අපේ පිටරට ගිහිලා රැකියා කරලා ලංකාවට විදේශ විනිමය ගෙන එන. නමුත් අපේ රටේ දෙයක් අර පිටරට යවනවා කියන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. මම හිතන්නේ ඒ කාරණාව ඇතුලේ ලොකු පසුබිමක් මම හිතන්නේ තියෙනවා. අපි මතක් කිරීමක් කරමු මේ සියලු දේවල් එක්ක. මේකෙදි අපි මගේ මේක නාමල් එමෙතුමා ඔක්කොම දිවර එමෙතුමා ඔක්කොම කට්ටිය ඉන්නේ. ඕක අපි ලොන්ච් කරා මගේම නමින් ජපානයට යවන්න. ඒ කියන්නේ ලංකා සීෆුඩ් නමින් තමයි ජපානයට දැන් යන්නේ. මගේ බයස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ මගේම නම තමයි ජපානයේ වෙළඳපොලේ තියෙන්නේ. දැන් රටවල් කීයකට මේ නිෂ්පාදනය යවනවද? දැන් ඇමරිකාව, ජපානය, දැන් බෙල්ජියම් එකට දැන් ලෝඩ් කරනවා. බෙල්ජියම් වලට. ඉතින් මම ආසයි ජපානයට මගේ නමින් යන්නේ. කොයි ඒ පළවෙනි කන්ටේනර් ලොන්ච් කරන වෙලාව තමයි ඔය. දැන් පාරිභෝගිකයන් කියලා කියන්නේ මේ රටේ උදවිය විතරක් නෙමෙයි. පිටරටවල වල උදවිය නැත්තම් විදේශිකයන් ඔබේ පාරිභෝගිකයන් බවට පත් වෙනවා. පාරිභෝගිකයන් සමගින් විශ්වාසය ගොඩනගා ගන්නවා කියන එක සුළුපටු කාරණාවක් නෙමෙයි. විශේෂයෙන්ම මෙවැනි නිෂ්පාදනයන්වලදී පාරිභෝගිකයාගේ ඉල්ලුමට අනුව සැපයන්නටත් අවශ්‍යයි. නිෂ්පාදනයේ ප්‍රමිතිය පිළිබඳව දැනුවත් වීම අවශ්‍යයි. කොහොමද පාරිභෝගිකයා තෘප්තිමත් කරන්න මොන වගේ ක්‍රියාමාර්ගද අරගෙන තියෙන්නේ? අපි ගන්න ඕනේ ඉස්සරලාම ක්වොලිටිය කියන එක අංක 1ට තියෙන්න එපා. මාළුවා නම් මනම් ඉස්සෝ කියද්දි ඒ අල්ලන සෙනකෙම කූරුම වලට එන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම ඒකේ ගුණාත්මක භාවය රැඳෙන්නේ එතන. අනිවාර්යයෙන්ම. එතකොට ඒකේ පැකින් එක තැන ඉඳන්ම ඒ හැම කටයුත්තක්ම වගකීමක් තියෙන හැමෝටම. ඉතින් ඒකේ අධිශනය කරන්න අපි ටීම් එකක් දාලා තිනවා. මම වැඩ කරන හොඳ තරුණ කොටස් ටිකක් ඉන්නවා. එතකොට ඇත්තම ඩිග්‍රී තියෙන මම හිතන්නේ 10 දෙනෙක් විතර මම ගා වැඩ කරනවා. එයාලා ක්වොලිටි එක නම් අංක 1 තියෙනවා. ඒක නිෂ්පාදන කටයුතුත් ඒ අය හරහා තමයි කරන්නේ. ඉතින් එයා එක්ක ලොකු උදායකත්වයක් මට දෙනවා. ඉතින් ඒකත් ලොකු හයියක් ඒක. මේවට මොකද දැන් අපි මේ විදිහ කන්ටේනර් මම හිතන්නේ 20කට ආසන්න ප්‍රමාණයක් අපි එක්ස්පෝර්ට් පටන් ගත්තේ සැප්තැම්බර් මාසේ. ඉතින් ඇවරේජ් ගත්තාම කන්ටේනර් 6ක් විතර මාසෙකට ගිහිලා තියෙනවා. ඩොලර් 1 මිලියන් විතර මාසෙකට ඩොලර් ඇවිල්ලා තියෙනවා. හොඳයි. අපි ලංකා සීෆුඩ් ආයතනයේ සභාපතිතුමන් එක්කයි කතා බහ කරමින් සිටින්නේ. එතුමාගේ කාර්යභාරය එතුමා විසින් කරන්නා වූ කාර්යභාරය ඇතුලේ කොයිතරම් ප්‍රශ්න ගැටළු වලට එතුමා මුහුණ දීලා තිබුණාද? ඒවා නැද්ද? ඉදිරියට මොන වගේ ක්‍රියාමාර්ගද එතුමා ගන්නට ඉන්නේ? මේ වගේ දේවල් පිළිබඳව අපි කතා බහ කරමු. ඔබටත් මම හිතන්නේ මේ කතාව ඇතුලේ ගන්න ගොඩාක් දේවල් තියෙවි. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වෙනවා. විරාමයෙන් අනතුරුව අපි නැවතත් සම්බන්ධ වෙමු.
විරාමයෙන් පසු ඔබ නැවතත් සුන්දර ඉරිදාවත් සමගිනුයි සම්බන්ධ වෙන්නේ. ලංකා සීෆුඩ් ආයතනයේ සභාපතිතුමා සරත් කිත්සිරි මහත්මයාත් එක්කයි අපි කතා බහ කරමින් සිටියේ. එතුමා නතර කරපු තැනින් මට හිතුණා මෙන්න මෙහෙම දෙයක් ඇහුවොත් හොඳයි කියලා. දැන් අපි ජීවත් වෙන අපේ රටේ පාරිභෝගිකයාගේ ගුණ සුවඳ අපි හඳුනනවා. අපි දන්නවා එයාගේ බලාපොරොත්තු වෙන්නේ මොනවද, මොන වගේ දේවල්ද එයා ඉල්ලන්නේ කියන කාරණාව පිළිබඳව. නමුත් ඔබතුමා ගනුදෙනු කරන්නේ පිටරට ඉන්න පුද්ගලයන් එක්ක. ඒතොර ඒ අයගේ කැමැත්ත, ඒ අයගේ දේවල් පිළිබඳ අවබෝධය කොහොමද ඔබතුමා ගොඩනගා ගන්නේ? අපි කරන දේ අපි හරියට කෙරුවොත් අපි කරන දේට අගයක් තියෙනවානේ. අපි කරන වැඩේ හරියට කරන්න ඕනේ කියන එක ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා. එතකොට ඒකට ගේන්න ඕනේ අලුත් ඉස්සෝ නම් අලුත් ඉස්සොම තමයි ගේන්න ඕනේ. මාළු ගේනවා නම් මාළු තමයි ගේන්න ඕනේ. එතකොට එතන ගුණාත්මක භාවය තියෙනවානේ. එතකොට ඒක එයා ටේස්ට් එක වෙනස්. දැන් පරණ ඉස්සෙක් කාපුවාමයි අලුත් ඉස්සෙක් කාපුවාමයි අලුත් මාළු කාපුවාමයි මේ හැම දෙයකම රස වෙනසක් තියෙනවා. එතකොට අපි කරන දේ හරියට කෙරුවොත් ඒකට මිලක් තියෙනවා. ඒකට ඉල්ලුමක් තියෙනවා. හැමෝටම කරන්නත් බැරි ඒක තමයි. හැබැයි පටන් ගන්නවා යම් මට්ටමක. හැබැයි අවසාන වෙද්දී ඒක පැකින් එක දුර්වල වෙනවා. ඒ වියදම් අඩු පැත්තක් හදාගෙන යන්න ගියොත් එහෙම ඒකට ඉල්ලුමක් නැති වෙනවානේ. ඉතින් ඒකයි මම කියන්නේ අපි අලුතෙන් පටන් ගත්තට අපිට ඕඩර් ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. ඒකයි. දැන් මේ ව්‍යවසායකයා ව්‍යාපාරිකයා කියන නිර්වචනය තුළම තියෙන අවධානම් දැරීමට සමත් වෙන්න ඕනේ. නිර්මාණශීලී කෙනෙක් වෙන්නට අවශ්‍යයි කියලා. බොහෝ වෙලාවට මේ බොහෝ ව්‍යාපාරිකයන් එළබළු පළතුරු වගේ දේවල් සමහර අවස්ථාවන් වලට අලෙවි කරන්න නැත්නම් ව්‍යාපාර කටයුතු කරන්න කැමති නැහැ. ඊට හේතුව තමයි මේක දවස් ගානකින් නරක් වෙනවා, කුණු වෙනවා. හැබැයි මේ වගේ දෙයක් නැතුව ඊට වඩා වෙනස් දෙයක් කාලයක් පුරාවට තියාගන්න පුළුවන් දෙයක් අලෙවි කරනවා නම් අවධානම අඩුයි කියලා ගොඩක් වෙලාවට හිතනවා. ඔබතුමත් අවධානම බාර ගන්න කෙනෙක්. සීෆුඩ් කියලා කියන්නේ හරි කාලෙට හරි වෙලාවට ජාත්‍යන්තරයට යවනවනේ. ඒවා හරි වෙලාවට යන්න ඕනේ. කොහොමද මේ අවධානම ගන්නෙ? අවධානම හැම ජීවිතෙත් අවධානමක් තියෙනවනේ. මේක එතනම අපිට ගන්න තියෙනවා. ජීවිතේ අපි කියමු අපි යනවා කොහේ හරි කොළඹ. හැබැයි ජීවිතෙත් අවධානමක් කරන්න යන්නේ. අපි ප්ලේන් එකේ නගිනවා. ඒකත් අවධානමක් නේ. ඒකේ අවධානමක් නැතුව බිස්නස් කරන්න බෑ. මං කියන්නේ ඒකට මම බය නැහැ. ඒ කියන්නේ හරි වෙලාවට මේකයි මේක හරි වෙලාවට දෙන්න පුළුවන්. ඒ ක්වොලිටි එකටම මේක මේන්ටේන් කරන්න පුළුවන්. සමහර වෙලාවට නමට පුංචි හරි හානියක් වෙයි. දවස් කිහිපයක් ප්‍රමාද වුණොත් එහෙම පුංචි නැද්ද බියක්? අපි පුළුවන් තරම් අපි ඒකට අපි අර අවසාන මොමන්ට් ලෑස්ති වෙන්නේ නැතුව ඊට ඉස්සෙල්ලා ලෑස්ති වෙනවා වැඩේ. ඒ කියන්නේ අවසාන පැය වෙනකන් ඉන්නේ නැතුව පැය 3ක් මම දැන් ලෝඩින් වලටත් කියලා තියෙන හැමතිස්සෙම හරි වචනේ කියන්නේ නැහැ. පැය 4ක් 5ක් තියලා තමයි කියන්නේ මේ වෙලාවේ කට් ඔෆ් කියලා. පැය 5ක් තවත් තියෙනවා අපි මොන හරි දෙයකදී කට් ඔෆ් වෙන්න. හැබැයි සේවකන්ට කියලා තියෙන පැය 5ක් ඉස්සරහා තියෙන වෙලාව. අපි ගම 6ට යන්න ඕන නම් හැබැයි 12ට තමයි බාර දෙන්න ඕනේ. අපි 6ට ලෑස්ති වෙනවා කොහොමද? අවදානම් ගන්න මෙතුමා කොහොමද කැමති? මොකද මේ සියලු දේවල් ආරම්භ වෙන්නේ කොවිඩ් කාලේ. අනිවාර්යයෙන්ම. කොවිඩ් කාලේ මිනිස්සු රැකියාවල් වලින් වැටෙනවා. රැකියාවල් සමහර අයගේ ආයතන වැහෙනවා. සමහර අය නව රැකියාවන් කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නෙත් නැහැ. ව්‍යවසායකයෝ බිහි වෙන්නේ උනේත් නැහැ. ඒ කියන්නේ කරන්න කැමැත්තක් දැක්වෙත් නැහැ. නමුත් මෙතුමා කොවිඩ් කාලේ සියලු දේවල් කරන්නේ අභියෝගයක් බාරගත්තේ. දැනුත් මේ රට අභියෝගයකට ලක් වෙලා තියෙන්නේ. නමුත් මේ සියලු දේවල් ඇතුලේ ඔබතුමා බොහොම අපූර්වට මේ ගඟ ගලාගෙන යනවා. ඉතින් ඒක තමයි මම කියන්නේ දැන් කොවිඩ් එක අවසන් වෙනවා කියන එක අපි හිතේ තියෙන්න දෙපේ. අපි කොවිඩ් එකත් එක්ක අපි ඔක්කොම ජීවත් වෙන්නේ නැහැ කියලා හිතුව එහෙම හිතන්න බෑනේ. මේක අවසන් වෙනවා. නේ? එතකොට මම දකින්න ඕන මේක අවසන් වෙනවා. එහෙනම් අවසන් වෙන්න ඉස්සලා මේක මේ වැඩේ නවත්තන්න නැතුව අපි ඉවර කරන්න ඕන. දැන් අද අවසන් වුණානේ. එතකොට මම මේක ඉවරනකම් මම බලාගෙන හිටියනම් මම ෆැක්ටරි පටන් ගන්න වෙන්නේ දැන්නේ. හදලා ඉවර වෙන්න වෙන්නේ. එතකොට මගේ බිස්නස් එක තව කොච්චර කාලේ තව අවුරුදු 3කින් තමයි මේක නිෂ්පාදන කටයුතු කරන්න වෙන්නේ. මම ඒක කරපු හින්දානේ දැන් නිෂ්පාදන කටයුතු වලදී ඒක තමයි මම කියන්නේ හැම වැටීමකටම නැගිටීමක් තියෙනවා එතන. පැහැදිලිව. ඒක වළක්වන්න බෑ. ඒ කියන්නේ ලෝකෙ ගත්තාම අතන හුසෙන් බෝල්ට් මම හිතන්නේ අවුරුදු 10ක් ප්‍රැක්ටිස් කරලා තියෙනවා තප්පර 3ක් තප්පර 10ක් ජය ගන්න. එතකොට එයා අවුරුදු 10ට එක තප්පරයක් නේ මෙව කරන්න ඕනේ. එතකොට එයාගේ අවුරුදු 10ක් කැපවීම කොච්චරද? එයා හිතුණා මට මේක මම නායක වුණා මට ඒක යන්න බෑ කියලා අවුරුදු 10ක් ප්‍රැක්ටිස් කරන්න නැතුව ඉන්නවනේ. නේ? හැබැයි ඒක ලෝකෙට මෙයා ජය ගත්තා නැති. එලෝන් මාසුත් එහෙමනේ. ඒ වගේ ඒ චරිත අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවානේ. ඉවසීමනේ.
ඉවසීමත් එක්ක. පැහැදිලි. මේ අභියෝගේ බාරගත්ත නිසා තමයි නව රැකියාව උත්පාදනය වෙලා තියෙන ආරච්චි කට්ටුවේ. මම ආරම්භයේ සඳහන් කරා වගේ ගොඩක් කට්ටිය ජීවත් වෙන්නේ. බොහෝ දේවල් එකතු වෙන්නට එකතු කරගන්නට පුළුවන්කමක් ලැබුණේ ඒ අභියෝගයේ බාරගත්ත නිසාම තමයි. රොහාන් වර්ණකුල සූරිය අපි මේ වෙලාවේ දුරකථනයෙන් සම්බන්ධ කරගෙන සිටිනවා. ලංකා සීෆුඩ් ආයතනයේ අලවි මානව සම්පත් ඒ වගේම මේ පරිපාලන ප්‍රධානී විදියට කටයුතු කරන මූල්‍ය පැත්තත් බලා කියා ගන්න ඔබතුමා යටතේ සිටින බොහොම ආදරණීය සේවකෙක්. කොහොමද මේ රොහාන්? හොඳයි සුබෝදෑසනක් ඔබ සමටම. ඔව් සුබෝදෑසනක්. රොහාන් කොහොමද මේ ඔබගේ බොස් කොහොමද? කොහොමද මේ ක්‍රියා කරන විදිය, පරිපාලනය කරන විදිය, ඒ දේවල් කොහොමද කියලා අපි පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් එහෙම. කොහොමද කියලා නෝ තනි වචනෙන් තමයි උත්තර දෙන්න වෙන්නේ හොඳයි කියලා. රෝණ කියලා මම හිතන්නේ. මට ඇත්තටම මේ මගේ මේ කල්මනාකර අධ්‍යක්ෂකවරය අතර සිතිවිම මට හම්බෙන්නේ මේක අවුරුදු 7කට විතර වගේ කලින් ඒ ඇවිල්ලා මේ ලංකා සීෆුඩ් ආයතනයට සම්බන්ධ වෙලා නෙමෙයි. එතුමාගේ තියෙනවා වෙනම මේ ව්‍යාපාරයක් සනිපුද්ගල ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයට ඉවෙන්ට් එකක් කරන්න තමයි මම එදා සම්බන්ධ වුණේ මේ සරකිත්‍රි මහත්මයාත් එක්ක. හැබැයි ජීවිත කතාව දැනගන්න තරම් ඒ කාලේ ප්‍රමාණවත් වුණේ නැහැ. හැබැයි ඊට අවුරුදු 7කට විතර පස්සේ මගේ යාළුවෙක් සහ තමයි මම සරකිත්‍රි මහත්මයා අඳුරගත්තේ. ළඟම නේද කියලා ඒ හරහා තමයි ලංකා සීෆුඩ් කියන ආයතනය ගොඩනැගෙමින් තියෙන අවස්ථාවේදී මේ ඉහත කියපු මූල්‍යාංශයට මානව සම්පත් අංශයට අවශ්‍ය පුරපාඩු පුරවන්න තමයි මම මෙතෙන්ට ආවේ. හැබැයි ඒ ආපු කාලය තුල මම සරකිත්‍රි මහත්මයා කියන චරිතය වඩාත් අත්දැකීම කරා. මොකද මාත් හරි කැමති මේ වගේ චරිත ගොඩගෙන මම හරහා මේ සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. හේතුව දැන් අද මේ ආයතනය පටන් ගන්න අවුරුද්දේ මාසයක් විතර වගේ වෙන්නේ. එතකොට මේ සරකිත්‍රි මහත්මයාට මේ ආයතනය මෙතෙන්ට ගේන්න මම හිතන්නේ මේ අවුරුද්දකින් ගොඩනගපු එකක් නෙවෙයිනේ. එතකොට මේක හීනයක් විදිහට තිබිලා තියෙනවානේ මේක කාලේ. ඉතින් ඉඳලා හීනයක් විදිහට තිබිලා තියෙනවා. ඒක දැම්මට තේරෙනවා හීන වලට පණ තියෙනවා කියලා. දැන් ඒ හීනය හැබැයි කරගන්න දැන් අපි හිතමුකෝ විසම් ගුරුවන් කෙනෙක් හීන දැන් හීන අපිට දැකලා තියෙන එක එක දේවල් සම්බන්ධයෙන් නමුත් ඒක හැදෑරෙලා නැහැ නේ. එතකොට එතුමා දැකපු හීනේ හැදෑරෙන්න හේතු කීපයක් තිබිලා තියෙනවා. එකක් තමයි අපි උදාහරණයක් ඇටියට ගත්තොත් කෙනෙක්ට විශ්වවිද්‍යාලයට යන්න ඕන කියලා කිසියෙක් හිතුනොත් එකපාරට විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න බෑනේ. ඒකට එයාට අවශ්‍ය වෙනවා ඒකට අවශ්‍ය සැලසුම් හදාගන්න. ඉතින්ලා O level නම් කරන්නේ O level සමත් වීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට A level. A level සමත් වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ විශ්වවිද්‍යාලයේ යන්නේ අවශ්‍යතාව සුදුසුකම් සපුරලා විශ්වවිද්‍යාලයට යන්න ඕන ටික සැලසුම් කරගන්න වෙනවා. ඒ කාලේ O level A level කාලය ඇතුළත. ඒ වගේම තමයි මම දකින්නේ මේ සරකිත්‍රි මහත්මයා තුල දීලා තියෙන දීන්නේ හැදා කරගන්න ලොකු මේ සම්මුතිය තිබිලා තියෙනවා අපි නොදන්නවා උනාට. අනිත් එක තමයි හොඳම ගුණාංගය තමයි අර දැන් මේ කතාවේදීත් මම අහගෙන හිටියේ මේ චැලෙන්ජස් එක අභියෝග ජය ගැනීම ඉතාමත් වැදගත් වෙනවා ව්‍යාපාරයක් ගොඩනගීමේ. මම පෞද්ගලික කාලේ පුරාටම ලෝකෙටම රටම විදිහට ප්‍රධානම අභියෝගයනේ මේ කොවිඩ් කියන මේ අභියෝගේ. ඒක මේ කාලය ඇතුළත අපි ආයතනයක් හැටියට ඉස්සරහට ආවා. අපි කිසිම සේවකයෙකුට කියන්නේ ගෙවන්න ඕන වැටු සියලු දේවල් ගෙවාගෙන අපි මේ ආයතන ඉස්සරහට අරන් ආවා. මේක විදේශයේ ගණන් කරේ අපිට හම්බෙන්නේ ආයතනේ පටන් අරගෙන මාසකට ගියාට පස්සේ. එතකොට මම මේකේ අලවි පැත්ත මේ කල්පනාකරණය කරාට බැලුවට මේ ගෙනාවු විදේශීය ගණන් කරුවන් ගෙනාවේ ඔහු ගාව වටා පිළිසක් ඉන්නවා. ඒක නිසා මේ හැම විකුණුමක්ම මේ විදේශීය ගණන් කරුවෙක්ම හඳුනලා දුන්නේ ඔහු ඉතින්. අපි කරේ මේ කඩදාසි වල තියෙන වැඩ ටික විතරයි. එතකොට ඔබ නිගමට ඉඳලා බලන්න උගව තියෙන දක්ෂතා මේ වෙනකොට ප්‍රයෝජනයට අරගෙන මේ වගේ ආයතනයක් අරන් ආවම කියන්නේ හිතන්නේ මාරම ජයග්‍රහණයක්. මේ කතාව ඇතුළත මේ ඔබ දන්නවා මේ ගොඩාක් අමීරියේ දුක්ඛම් ගැටලු අපහසුතාවම් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට මේ ජීවුල් කියන ගහ කොච්චර කටු තියෙන ගහක්ද? හැබැයි ගහේ මිහිරි පළතුරක් දෙනවනේ අපිට.
අනිවාර්යෙන්. ඔව්. ඒ මිහිරි පළතුරේ තිබෙන වටිනාකම තමයි අපි මේ සමාජගත කරන්නේ. මොකද මේ කොයිතරම් අභියෝග තිබුණත් ජීවිතය ඇතුලේ එතුමා කරපු කාර්යභාරය අපිට උසස් තැනක තබා ගෞරවයෙන් යුතුව කතා බහක් කරන්නට පුළුවන්කමක් තිබෙන නිසා තමයි අපි අද දවසේ මේ විදිහට මැදිරියට ගෙනල්ලා එතුමා කරන මේ කාර්යභාරය පිළිබඳව අපි කතා බහ කිරීමක් කරන්නේ. මම දැන් ඔබතුමා යටතේ ඉන්න පුද්ගලයෙක් වූ මට හරි කැමතියි දැනගන්න දැන් ඇත්තටම මේ ආයතනයේ ප්‍රධානියා සහ සේවකයන් අතර තියෙන සම්බන්ධතාවය ගොඩක් වෙලාවන් වලට හරි අඩුයි. ප්‍රධානියා පිළිබඳව යහපතෙන් යුතුව කතා බහ කරන, වරප්‍රසාදෙන් යුතුව, ගෞරවයෙන් යුතුව කතා බහ කරන සේවකයෝ නැහැ. ගොඩක් වෙලාවලට සේවය කරන සේවක මහතුන් ආයතනවල වැඩ කරන්නේ වෙන රැකියාවක් නැති හින්දා සමහර අය. සමහර අය කරන දෙයක් නැතිකමට වැඩ කරනවා. නමුත් මාසේ පඩි අරගෙන පිටත් යන එක විතරයි කරන්නේ. ප්‍රධානියා දන්නෙත් නැහැ, ප්‍රධානියව හඳුනන්නෙත් නැහැ. නමුත් ඔබතුමා සේවකයන් එක්ක ජීවත් වෙන්නේ. සේවකයන් කන කෑම මේස එකට ඉඳගෙන ඔබතුමා කන්නේ. ඔබතුමා කියලා වෙනම ඔබතුමාගේ කාමරේ රස බොජුන් ඔබතුමා අරගන්නට යන්නේ නැහැ. ඒ ඇත් එක්කම කාලා බීලා ඒ ඇත් එක්කම අඩුපාඩු හොයාගන්න කෙනෙක්. මේ සම්බන්ධතාවය තබා ගැනීම ව්‍යාපාරයකට කොයිතරම් දුරට වැදගත් වෙනවද? මොකද මේ කාරණාව අද සමාජයෙන් ගිලිහිලා තියෙන්නේ. ඒකෙදී මම දකින්නේ සරලකම තමයි. අපි සේවකයෙක් කන්නේ ග්‍රෑම් 500ක් තමයි. මම කන්නේ ග්‍රෑම් 500. මට සල්ලි තිබුණා කියලා කිලෝ 5ක් මගේ බඩට දාගන්න බෑනේ. එතකොට ඒ බඩකින්නේ මේ බඩකින්නේ දෙකම එකයි. එතකොට මම ඒ ආශ්‍රිතව කෑවා කියලා ඒකේ ඒ සේවකයන්ට ලොකු ගරුත්වයක් තියෙනවා එතන. මගේ බොසුත් එතන තමයි කන්නේ. එතකොට අපේ හිමිතනත් මෙතන තමයි. ඉතින් එතන වෙනසකුත් නැහැ. මම මගේ ඔය සේවකයන්ට දීලා තිනවා විශ්වාසෙත් වගකීමක් දෙනවා හරියට බලලා කරන්න එක. ඒකට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. හැබැයි හොයලා බලනවා. එයාලා ඒ විශ්වාසයෙන් ඒ වැඩ කටයුතු කරයි කියලා මේ වෙනකුත් කරලා තියෙනවා. හැබැයි නොකරන කෙනෙක් හිටියනම් වැඩි කල් තියාගන්න යව අයින් කළා දානවා. ඒකේ විශ්වාසය පරිම දීලා ඒ විශ්වාසය මට හැංගෙනවනේ. මොකද පැදුරු ඉඳන් ආපු මිනිස්සෙක්නේ. ඒ හින්දා මට ඕක දැනෙන්නේ නැහැ කියලා කියන්න බෑනේ. ඉතින් වැඩ කරද්දි මම දන්නවා මේ අය මට හොඳට වැඩ කරනවා. හැබැයි මෙයා මම මූණිච්චාවට වැඩ කරන්න කියලා. ඒකට මම කෙලින්ම කියනවා දැන් මට මේක හරියන්නේ නැහැ. ඔයා යම් තීරණයක් ගන්න කියලා. එහෙම. එතකොට මයි ප්‍රශ්න ඉවරයි. ව්‍යාපාරිකයෙක් විදිහට බොහොම තීන්දුව ගන්නකොට හරියාකාරව තීන්දුව අරගෙන ජීවිතේ ජයග්‍රහණය කරපු ව්‍යාපාර ලෝකේ ජයග්‍රහණය කරපු කෙනෙක් ඔබතුමා. අපි ටිකක් පෞද්ගලික අත්දැකීම් ටිකක් බෙදා හදා ගන්නත් ඕනේ මේ ව්‍යාපාර ලෝකේ පිළිබඳව නෙමෙයි. කොහොමද නිදහසේ හම්බ වෙන ජීවිත කාලේ නැත්නම් වටිනා කාලේ කොහොමද වඩාත් ඵල ප්‍රයෝජනයක් ඇති විදිහට ගත කරන්නේ? නිදහසේ ගත වෙන්නේ කොහොමද? නෑ මගේ නෝනා දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතා. අපි ඒවත් මතක් කරමු. ඔව්. එතන නෝනා මට නිදහස දීලා තියෙන ව්‍යාපාර කටයුතු කරන්න. මොකද අධ්‍යාපන කටයුතු දරුවෝ දෙන්නගෙන් බලාගෙන මගේ නෝනා ඒක ලොකු කැපවීමක් එයා කරනවා. ඒ තුලම ඉඳගෙන මට ඒක ලොකු ශක්තියක් වෙලා තියෙනවා. දැන් මේවා ඉදිරියට බලා ගන්න තියෙන්නේ ඒ අය සඳහා මේක නායකත්වයක් දෙන්න වෙනවා. එතකොට මේ සේවක පරපුර බලන්න දෙන්නේ ඊගාව කීම එහලට නේ දෙන්න තියෙන්නේ. එතකොට මගේ පුතා එංගලන්තේ ඉගෙන ගන්න ඉංජිනේර කෙනෙක් වශයෙන්. එයි තව කාලයක් ඉඳලා දුව තාම ලයිසන් එකේ ඉගෙන ගන්නවා. එතකොට ගෙදරින් මට සහයෝගය දෙන ඊට පස්සේ ඉතින් නිදහස හම්බුන වෙලාවට එක්කෝ අපි මේ කාලේ නම් අපි පිටරට ගියේ නැහැ. ෆැමිලි එකම අපි යනවා ගිහිල්ලා දවස් 10 12ක් එහෙම ඉඳලා එනවා. ඉතින් අර ඒකාකාරී යාලා මම වෙනුවෙන් කැපවීමක් කරනවා. එතකොට මම කැපවීමක් කරන්නත් ඕනනේ. එතකොට ඒක බිස්නස් මුකුත් නෑ ෆෝනුත් ඔක්කොම ඕෆ් කරගෙන. පවුල වෙනුවෙන් කැප වෙනවා. කැප වෙනවා. ඉතින් මෙහෙදිත් එහෙම අපි කොහේ හරි යනවා නම් යාලා කිව්වොත් දැන් පුතා නම් මේ ටිකේ ඇවිල්ලා ඉන්නවා. එතකොට එයා කිව්වොත් නෑ තාත්ති අපි යන් මෙහෙ කියලා ඉතින් හා කියලා යනවා. එදාටත් ඉතින් අර ෆෝන් එක ඔෆ් තමයි. නැත්ත මොන දේ කරත් මේ හැමදේම කරන්නේ තමන්ගේ පවුල වෙනුවෙන් නේද? ඒ අයව සතුටින් තියන්නේ, ඒ අයව පෝෂණය කරන්නේ. එතකොට ඒ අයගෙන් මිදලා දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. සමහර අය රැකියාවේ විතරයි ගොඩක් කට්ටිය ජීවත් වෙන්නේ. පවුල ඇතුලේ නෙමෙයි ජීවත් වෙන්නේ. සමහර අයට ඒක අමතක වෙලා යනවා. දැන් ඇත්තටම මේ ඔබතුමාට හැගෙන විදියට දැන් ඔබතුමා මේ දීවර කර්මාන්තයත් එක්කම සම්බන්ධ වෙලා ඉන්න නිසා මේ වර්තමාන තත්ත්වය මොන වගේද? මේ යන විදිහට මොන වගේ ස්ථානයකට අපිට යන්න පුළුවන් වේද? නැත්නම් මේක මේ කර්මාන්තයක් විදිහට මේක වැටලාද තියෙන්නේ? නෑ මේක දැන් තමයි නැගිටලා තියෙන්නේ. මේකේ මාර ෆියුචර් ප්ලෑන් එකක් තියෙනවා. දැන් ඒක ඇත්තෙම පාලන නෙලා ගන්න තියෙන්නේ. ඒක මේ ආණ්ඩුවක් වශයෙන් ගොඩක් උදව් කරනවා මේ වෙලාවේ. එතකොට කාංචන ඇමතුමත් මේ වෙලාවේ බැහැලම වැඩ කරනවා. මොකද මේකේ මම හිතන්නේ ගිය අවුරුද්දේ වැඩිම විදේශ විනිමයක් ගෙනල්ලා තියෙන්නේ මත්ස්‍ය නිෂ්පාදනය. එතකොට ඒක මේ අවුරුද්දේ ඩබල් වෙනවා. ඒක 100%ක් මෙහෙමයි. එතකොට ඒකත් රටට ලොකු ආඩම්බරයක් මේ වෙලාවේ ඩොලර් ප්‍රශ්නේ එක්ක. ඉතින් ඒකින්ද මේක මේ පීක් එක තමයි මේ.
මේක ගන්න ගොඩ තියෙනවා. මොකද ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ ප්‍රොඩක්ෂන් එක ලක්ෂ 7ක් ටොන් ලක්ෂ 7ක්. අපේ ලංකාවේ ටොන් 15000යි. අපිට කොච්චර තව යන්න තියෙනවද? පැහැදිලි. එතකොට අපිට ලංකාවට ඉල්ලුම් තියෙනවා. ඒ කියන්නේ ඉන්දියාවට ඩොලර් 750ක් අඩුව දෙද්දී අපිට ඩොලර් 750ක් වැඩියෙන් දෙනවා. ඒ ලංකාවේ තියෙන ක්වොලිටි එක. හැබැයි අපි යවන කට්ටියත් ඒ ක්වොලිටි මේන්ටේන් කරගෙන යනවා. ඉතින් ඩොලර් 750ක් කියන්නේ රුපියල් 100ක් වැඩි. නේ? හැබැයි අපිට ඒ කියන්නේ ඉල්ලුමට හරින සැපයුම මැදි කියලාද මේ කියන්නේ? ඒකට වෙලා තියෙන්නේ දැන් ඔය දැන්නේ නිෂ්පාදනය වැඩි වෙගෙන ඉන්නේ. දැන් නිෂ්පාදනය වැඩි වෙන්න තව වැඩි වෙන්න ඕනනේ. අපේ කර්මාන්ත ශාලාත් අනිත් අයගෙත් ඒවා දැන් කැපැසිටි වැඩි කරලා තියෙනවා. මොකද එන ප්‍රොඩක්ෂන් ඉක්මනට යවන්න ඕනේ. දැන් අපේ ගත්තාම අපිට දවසකට කන්ටේනරයක් ගහන්න පුළුවන් විදිහට අපි මේ ඒ ඔක්කොම ඔටෝමැටික් ග්‍රේඩින් මැෂින් එතකොට ඒ ෆීසින් ඒවා කරන්න තියෙන තවත් කරන්න දේවල් තියෙනවා ඒතොලේ. මොකද ලෝකෙ ඉල්ලන දේවල් තියෙනවා තව එක විදිහට. ඒවට තාම අපි ගිහිල්ලා නැහැ. ඒවා ඉතින් ලොකු මිල අධික මැෂින් ඒවා. ඔය ගත්තාම මිලියන 500ක් විතර එනවා මේ මැෂින් එක. ඒ මැෂින් එකක් ඇත්තම ඉතින් මගේ බලාපොරොත්තුවක් තියෙනවා කොහමද මේ මැෂින් එක කරන්න. එතකොට ඒක ලොකු ඉල්ලුමක් එතන. ඒක දැන් අපි ඩොලර් 12ට විතර ගොන්න එකක් ඒක හැකි ඩොලර් 20ට වගේ. වැලියු ඇඩිෂන්. ඒකට අපි ඒකට යන්න ඕන මේ නිෂ්පාදනයත් එක්ක. හොඳයි. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි ඔබතුමාගේ දැක්ම ඉදිරි දැක්ම දැන් කොහොමද සැකසීලා තියෙන්නේ? කොහොමද අනාගතය පිළිබඳ සැලසුම් දියත් කරලා තියෙන්නේ? අනාගතයේ ඇත්තම දැන් අපි දෙයක් ගොඩනගලා තියෙනවා. එතකොට මේකේ ධාරිතාව වැඩි කරන්න දාලා තියෙනවා. ඊගාවට මම සැමන් ෆැක්ටරියක් ගහලා ඉවරයි. දැන් ඒකත් ඕපන් කරන අධියරේ තියෙන්නේ. ඊගාවට අපි පිටරටට යවනවා වගේම ලංකාවේ පරිභෝජනයටත් මම දෙයක් දෙන්න ඕනේ කියලා මගේ රටට හොඳ අයට කියන්නේ හොඳ කෑමක් දෙන්න. එතකොට පිටරට යවන විදිහෙම ලංකාවේ දෙන්න. දැනටත් මම ඒක පටන් අරන් තියෙන්නේ. මොකද සාමාන්‍ය අලුත් මාළු තමයි හලාවත තියෙන්නේ. ඒකට මම ඒක සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක් රුපියල් 70ට දෙන්න ප්‍රයිස් එකක් ගහලා තිනවා. අර ඔය කඩවල තියෙන සෝයා මීට් වලට වගේ විදිහට ග්‍රෑම් 250ක් අලුත් මාළු රුපියල් 70කට. සාමාන්‍ය කෙනෙකුට ගන්න පුළුවන්. ඒක දැන් දැනටත් සත්වස ජාලයේ අනුව දීලා තියෙනවා. ඉතින් මම ලාංකිකයෙක් අපේ ලංකාවේ අයටත් අලුත් මාළු ටිකක් අඬ භාගයක් තියෙනවා. මොකද නුවරඑළිය ගියාම අලුත් මාළු නැහැනේ. ඒක අර සීතාගාරවල තියලා අපි මේ විදිහට ප්‍රමිතිය අනුව හිම සකසලා යවනවා. හොඳයි. Made in Sri Lanka අපිට ලොකු හැඟීමක් තියෙනවා. ලාංකිකයෙක් කියලා කියනකොට අපේ හදවතට ලොකු හැඟීමක් දැනෙනවා. සබවින්ම ඔව් ජාත්‍යන්තර මට්ටම දක්වා මේ ව්‍යාපාර ශාලාව ඉදිරියට ගෙන යන්න සූදානම් වෙලා ඉන්න එතුමාට අපි සුභාශිංසන එකතු කරනවා. තවත් ව්‍යාපාර ලෝකයේ දැවැන්තෙක් බවට පත් වෙන තරඟකාරීත්වයත් එක්ක තවත් තරඟ වදින්නට තවත් ආයතන රසක් බිහි වෙන්නට ඕනේ. ඒ තරඟකාරීත්වයෙන් ජයග්‍රහණය කරන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදී මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා හෝරාවකට ආසන්න ප්‍රමාණයක කාලයක් ව්‍යාපාර ලෝකයේ පිළිබඳව කතා කරා. නිවසේ ඉඳන් ව්‍යාපාරයක් කරන්න ඔළුවේ ලොකු අදහසක් තිබ්බනම් ඒ අදහසට හොඳ මූලපූර්ණයක් අපි අද දවසේදී ඔබට එකතු කරා කියලා අපි විශ්වාස කරනවා. එසේනම් අපිත් එක්ක එකතු වෙලා බොහෝ වටින කියන දේවල් අපේ ජීවිතවලට එකතු කරපු ඔබතුමාට බොහොම ස්තුතියි. මේ ලංකා සීෆුඩ් ප්‍රයිවට් ලිමිටඩ් කළමනාකාර අධ්‍යක්ෂක සභාපති සරත් කිත්සරි මහත්මයාටයි අපි සම්පූර්ණයි. හොඳයි අපි එහෙනම් සූදානම් ඉස්සරහට වාක්‍යයට විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි තවත් විශේෂාංගයක් ඔබ වෙනුවෙන් සූදානම් කරගෙන තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.